අන්තර්ජාලය ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙක් අපි ආදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. අපිට එකමුතු උන්වහන්සේට නමස්කාර කරන්න නොහැකි වුණත් අපි නොයෙකුත් බාධා පරීක්ෂා තුල නොයෙකුත් රෝග තුල අපි ගමන් කරන නමුත් අපි උන්වහන්සේට අපි ඉන්න ස්ථානවලදී තදවසේ අපි උන්වහන්සේට නමස්කාර කරන්න යනවා. උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න යනවා. ඒ නිසා අපි පළමුව අපි හැම කෙනෙක් මේ කාලේ අපි උන්වහන්සේට බාර කරමු. මගේ නදිනානි සහෝදරියගෙන් මේ කාලේ උන්වහන්සේට බාර කරන්න කියලා අපේ නමස්කාර කාලය තුල එවගේ වචනය තුල දවසේ ස්වාමීන් වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරන්න කියලා අපිට එකමුතුව උන්වහන්සේට නමස්කාර කරන්න බැරුණා. අන්තර්ජාලය ඔස්සේ අපිට උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් නමස්කාර කරමින් අපේ හදවත්වල ඒ උන්වහන්සේට තිබෙනා වූ ඒ ප්‍රේමය ප්‍රකාශ කරන්න ඒ ස්තුතිය ප්‍රකාශ කරන්න අපි හැම කෙනෙක්ම මේ වෙලාව නිදහස් කරන්න කියලා අපිට නිදහස් මනසක් දෙන්න කියලා අපේ සිත් සිතුවිලි කල්පනා ඒ සියලු දේ උන්වහන්සේට යටත් කරමින් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. මේ කාලය බාර කරමින් ආදරවන්ත මහෝත්තම ජීවමානයේ පියාණන් ස්වාමීන් වහන්සේට අනිවාර්ය සුතිවන්ත වෙන මේ උදාසන නිසා ස්වාමිනී සභාවක් ලෙස එක ස්ථානයක එකතු වෙන්න බැරි වුණත් ස්වාමිනී අපි ඔබ වහන්සේගේ හස්තයෙන් මේ වෙලාවේ මුළුමනින් බාරවන්නට හස් වෙනවා ස්වාමී. අපි ඉන්නා ස්ථානවල සිට ස්වාමී අදවසේ ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස ස්වාමී ඔබ වහන්සේගේ නාමය ඔසවන පිණිස ස්වාමී හැම කෙනෙක්ම ඔබ වහන්සේට දහස් කරනවා ස්වාමී. අපේ මනස ස්වාමී අපේ සිතුවිලි ඔබ වහන්සේ පවිත්‍ර කරන කෙනෙක් ස්වාමී. පියාණන් අදවසේ ඔබ වහන්සේ තුල ස්වාමී අනන්ත නමස්කාර ඔසවන්ට ස්වාමී හැම කෙනෙක්ම ඔබ වහන්සේ උපකාර කරන ස්වාමී. පියාණන් විශේෂයෙන්ම කරනවා සහෝදරිය වහන්සේ බාර කරන ස්වාමීන් වහන්සේ ඇතුළත ක්‍රියා කරන ගාන කරන ගීතිකා තුල ස්වාමීන් වහන්සේගේ ආලේපන ලැබුවම ස්වාමීන් වහන්සේ වචනේ වහන්සේ බාර කරන ස්වාමීන් පියාණන් ගෙනව 16 තුලින් ස්වාමීන් අනක වචනයක වහන්සේගෙන ඉන්න කියලා ස්වාමීන්. ඒ වගේම අසන්නව හැම කෙනෙක්ද ස්වාමීන් වහන්සේ බාර කරන ස්වාමීන් වචනය අප තුල පළදරන පිණිස වහන්සේ ක්‍රියා කරන මනව ස්වාමීන් මේ සියල්ල බාර කරනවා යටත් කරනවා ස්වාමීන් මේ කාලය තුල වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරන මනව මේ සියල්ල කිල්ලන්නේ එකම ගැලමු කාරණා ශ්‍රී යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි උන්වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාව මැනව. ඔබගේ අධික දයාවරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයිතිකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියේය. හොඳයි අපි උන්වහන්සේට මේ වෙලාවේ අපි එක එක්කිනාගේ හදවත් අපි බාර කරන්න යන මන්ද මනුෂ්‍යාකාරයෙන් අපි උන්වහන්සේ තුල යම් උන්වහන්සේ අකමැති උන්වහන්සේ එපා කරන දේවල් අපේ හදවත් තුල අපේ ජීවිතවල තිබෙන්න පුළුවන්. ඉතින් අපි අවංකව උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ප්‍රථමයෙන් අපි අවංකව අපි ඉන්න ස්ථානවලදී අපේ හදවත් අපි උන්වහන්සේට බාර දෙමු. අපි ගමු ස්වාමීන් වහන්සේ අපේ සියලු අපරාධ මැකුවමනව අපේ සියලු වැරදි වලින් අපේ සියලු අපරාධ වලින් අපව ඉවත් කරන්න අපව පවිත්‍ර කරන්න කියලා උන්වහන්සේ ලෑස්ති අපි අවංකව අපේ හදවත් උන්වහන්සේ ඉදිරියේ යටත් කරනවා. උන්වහන්සේ ලෑස්ති මේ වෙලාවේ අපේ කෙනාගේ හදවත් පවිත්‍ර කරන්න. එනිසා අපි ගමු ස්වාමීනි මගේ දුර්වල ස්ථාන මගේ සියලු අපවිත්‍රකම් මේ වෙලාවේ මාව නිදහස් කරන්න. මගේ සිත් සිතුවිලි කල්පනා මගේ කතාව මගේ ක්‍රියාව හැසිරීම බැල්මෙන් මම කරා වූ හැම පාපයකට හැම වරදකට මේ වෙලාවේ උන්වහන්සේගේ සමාව වෙමු. අපි ගමු
Hallelujah.
हालेलुया बसीरम दरांड स्वामी चुमान येसुस क्रिस्टुस वහන්සේගේ නාමයෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ උදෑසන කාලයේදී තව තරම් ඉරිදා දවසක වෙනද පරිද්දෙම මේ සතිය වගේම අපිට මේ සත්‍යයේ උන්වහන්සේගේ ගෘහයේ එක පවුලක් විදියට එක සභාවක් විදියට එකතු වෙන්න හැකියාවක් නැතුව තිබෙන වෙලාවක නමුත් දියුණු තාක්ෂණයේ කරුණ කොටගෙන අපට ඔබගේ ආලයන්තර පැමිණ ඔබත් සමග උන්වහන්සේගේ වචනය බෙදා ගන්න ඒ වගේම අපිට එක පවුලක් එකට දෙවියන් වහන්සේට নমස්කාර කරන පිණිස උන්වහන්සේගේ ආශිර්වාදය දීලා තිබෙනවා. ඉතින් මේ දවසේදී මම විශ්වාස කරනවා ඔබ සියලුම දෙනා ඔබගේ මොබයිල් ෆෝන් එකේ එහෙම නැත්නම් කම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙලා එහෙම නැත්නම් මේක ඉදිරියට සිට ඔබ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ඇති කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔබ අර උදේ 7:00 විතර ටීවී එකේ ඔබගේ යන්නා වූ ඒ ෆිල්ම් එකක් බලන ආකාරයකට ටීවී එක ෆෝන් එක ඉස්සරහා වාඩි වෙලා ෆිල්ම් එක බලන්න නැතුව ඔබ දෙවියන් වහන්සේට নমස්කාර කරමින් ස්තුති ප්‍රශංසා කරමින් සිටින්න ඇති කියලා මම විශ්වාස කරනවා. මගේ සහෝදර සහෝදරියෝ මම මෙහෙම කිව්වේ එකක් මේ කාලේදී අපි පුරුදු වෙලා තියෙන යක්ෂයාට අපිව විවිධාකාර විදිහේ උපක්‍රමයන් වලට අසු කරලා උන්වහන්සේට දෙන নমස්කාරයෙන් එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනයට සමන් දීමෙන් අපි ඈත් කරන්න උත්සාහ කරනවා. ඉතින් අන්තර්ජාලය හරහා අපට ලං වුණා මේක ෆිල්ම් එකක් නෙවෙයි නමුත් දෙවියන් වහන්සේ තුළ පැහැදිලි මඟ පෙන්වීමක් ඇතිව ඒ নমස්කාරයට ඔබ සහභාගී වීම අතිශය වැදගත් තිබෙන දෙයක් කියලා මම උදෑසන වචන ගන්න කලින් ඔබට මතක් කරන්න කැමතියි. හොඳයි අපි උන්වහන්සේගේ වචනය ගැන බලන්න ගියාම අපි ගිය සතියේ කතා කරා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ යාඥා ජීවිතයක් අපිට තිබෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ යාඥාව මහත් ලොකු කන්දක් ආකාරයක යාඥාවක් දෙවියන් වහන්සේ සමග පැවැත්වුවා. අපගේ යාඥාවත් ඒ ආකාරයේ උසස් වූ යාඥාවක් ඒ උසස් ස්ථානයක සිටිනා වූ යාඥාවක අපි සිටිය යුතුයි කියන දේ අපි ගිය සතියේ කතා කරනු ලැබුවා. ඒ වගේම අද දවසේ වචනයක යන්න ප්‍රථමයෙන් මම ඔබගෙන් චුට්ටක් අහන්න කැමතියි මේ කාලේ ලංකාව තුල එහෙම නැත්නම් ඔබේ මගේ මේ රාමුකර ප්‍රදේශය තුල ඒ වගේ මේ ලෝකයේ තුල සිදුවන්නා වූ දේවල් ගැන ඔබට මොනවාද හිතෙන්නේ? ඔබට මොනවාද දැනෙන්නේ? ඔබට මොනවාද මතක් වෙන්නේ? ඔබට හිතෙන්නේ මොනවාද? දැනෙන්නේ මොනවාද? නැත්නම් මතක් වෙන්නේ මොනවාද කියලා මම අහන්න කැමතියි. අපි දකිනවා පහුගිය දවස්වල මම හිතන්නේ විතරේ වෙන්න ඕනි ඒ කොවිඩ් ආසාදිතය ලංකාව තුළ විතර 800 ගානක් හම්බ වුණා 800 ගානක් නැත්නම් 600 ගානක් මගේ මතකය අනුව ඒ ආකාර ප්‍රමාණයක් හම්බ වුණා. දැන් මේ දේවල් තුළ ඒ වගේම මේ ජීවිත විනාශයක් තුළ ඔබට මොනවාද දැනෙන්නේ? ඔබට මොනවාද මතක් වෙන්නේ කියන දේ මම අහන්න කැමතියි. මන්ද කිතුණුව විදිහට ලෝකයේ අයට කෙසේ වෙතත් උන්වහන්සේගේ නාමය දරනව සෙලග ක්‍රිස්තියානි සෙලග විදිහට අපි දන්නවා මේ දේවල් අපිට කියා දීලා තිබෙනවා. එහෙම නැත්නම් අපි කියවලා තියෙනවා. මොනවා තුළින්ද? සුද්ධ ලියවිල්ල තුළ. ඒ සුද්ධාත්මානුභාවයෙන් ලියවුණු සුද්ධ ලියවිල්ල තුළ උන්වහන්සේ අවසාන කාලයේ සිදු වෙන්න යන්නා වූ මේ සෑම දේ පිළිබඳව වර්තමාන කාලයේ මේ සිදු වෙමින් පවතිනා වූ සියලුම දේ ගැන චුමාන දෙවියන් වහන්සේ ඒ සුද්ධාත්මානුභාවය තුළ උන්වහන්සේගේ සුද්ධ ලියවිල්ලේ අපිට දැනුම් දීලා මතක් කරලා ඒකට සූදානම් නියතු ආකාරයක් වෙන්නව දේ පිළිබඳව මතක් කරලා දෙනවා. ඉතින් අපි දන්නවා සුද්ධ ලියවිල්ලේ ඒ දානේ පොතේ අරමිනදර පොතේ උන්වහන්සේගේ අනෙක වචනය තුළ පැහැදිලිව විශේෂයෙන් මේ අවසාන කාලේ සිදුවන්නා වූ මේ ලකුණු ගැන ඒ සිදුවන්නා ක්‍රියාවන් ගැන පැහැදිලිවම අපිට කියලා තිබෙනවා. දැන් මේ දේවල් තේරුම් ගන්න මම හිතනවා ඔබ මේ දේවල් තේරුම් ගන්න ඇති කියලා. දැන් මේ දේවල් ඔබ තුල තේරුම් ගන්න බැරි නම් මෙන්න මෙහෙම කතාවක් මම ඔබට මතක් කරන්නම්. එක කියනවා උන්වහන්සේගේ වචනයෙන් පැහැදිලි වෙන මේ ආකාරයට කියනවා යම්කිසි මිනිහෙක් ලෝකේ ඉඳලා ජේසුමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන තමා පෞකාරයේ තමාගේ පෞකාර ජීවිතය අතහැරලා අපේ හිටපු පෞකාර ජීවිතය අතහැරලා අපේ අලුත් ජීවිතයකට යන්න ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපේ ජීවිතය බාර කරන වෙලාවේදී
උන්වහන්සේ අපිව සම්පූර්ණයෙන් බාර අරගෙන උන්වහන්සේගේ ශුද්ධාත්මයට අපිව මුද්‍රා කරලා තබනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපි දන්නවා ඊට පස්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ පියාණන් වහන්සේ ගාවට ගියාට පස්ව ඒ උන්වහන්සේ වෙනුවට ආපු සනසලි කරවරන් වහන්සේ ඒ ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ අපිට හැම දෙයකටම මඟ පෙන්වමින් අවසානයේ දක්වා අපිව ගෙන යනවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේ ඒ දේවල් වහන්සේ අපිව ශුද්ධාත්මානුභාවයෙන් ලියවුණු ඒ ශුද්ධ ලියවිල්ල තමයි අපි පරිහරණය කරන්නේ උන්වහන්සේගේ වචනයෙන් ජීවත් වෙන්නේ කියලා. එතකොට මේ ශුද්ධාත්මයන් වහන්සේ ඒ අපිට දුන්නා සනසලි කරවරන් වහන්සේ මේ වචනේ අපිට නිවැරදිව තේරුම් ගන්න අවශ්‍ය දිව්‍ය ප්‍රඥාව ඒ වගේම මඟ පෙන්වීම උන්වහන්සේ අපිට ලබා දෙනවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය මේ වචනේ තේරුම් ගන්න ඔබට අපහසු නම් මම ඔබගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන වහන්සේගේ දිව්‍ය මඟ පෙන්වීම අනුව විශුද්ධ ලියවිල්ල කියන වචනේ තේරුම් ගන්න හැකියතාව උත්සාහ කරන්නයි කියලා. හොඳයි අද අපි උන්වහන්සේගේ වචනයට යමු. අපි බලමු 1 පේතුරු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා අපිට මොනවද උන්වහන්සේ කතා කරන්නේ කියලා. 1 පේතුරු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා මම ඉල්ලා සිටිනවා හැමෝගෙම ඔබ අන්තර්ජාලය හරහා එකතු වුණා ඔබ මේ දේව ගිහියටයි සහභාගී වන්නේ. එම නිසා ඔබ ඉන්නා වූ තැන සිට ඔබ බයිබලයන් අරගෙන සියලුම දෙනා එකට එක්ව මේ පදේ පෙරලා ගන්නයි කියලා ඔබේ බයිබල් එකේ 1 පේතුරු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා. නමුත් සියලු දේවල අන්තිමේ නම් වී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට යාඥා කිරීම පිණිස පිබිද සිටපල්ලා. එරක් ප්‍රේමී පෞරාශයක් වසන බැවින් සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටපල්ලා. කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරපල්ලා. දෙවියන් වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන්ගෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරපල්ලා. අපි 7 වෙනි පදේ නැවත බලමු. නමුත් සියලු දේවල අන්තිමය ලං වී තිබේ. නමුත් සියලු දේවල අන්තිමය ලං වී තිබේ. සියලු දේවල අන්තිමය ලං වී තිබේ කියලා උන්වහන්සේගේ වචනය කතා කරනවා. මම කවදේ සහෝදර සහෝදරි මේ තුල ඔබට කතා කරන්න උන්වහන්සේ කතා කළ පැහැදිලිව මේ ස්ථානයේ කියන්නේ සියලුම දේවල් වල අන්තිමය ලං වී තිබේ කියලා. අපි කතා කරනවා ගොඩක් වෙලාවට අන්තිම කාලේ ළඟයි අන්තිම කාලේ දැන් එන්න යනවා මේ අපි ලං වෙලා ඉන්නේ අන්තිම කාලේ අන්තිමටම අපි ලං වෙලා ඉන්නවා කියලා මගේ සහෝදර සහෝදරි කතා කරනවා. එතකොට අපි කියනවා දැන් අපි ඒකම අපි චුට්ටක් අපිට එනවා මතකෙට මේ අන්තිම කාලෙකට තව ටික දවසක් තියෙනවානේ අපිට තව පොඩි කාලයක් අපිට තියෙනවා. දැන් මේ අන්තිම කාලය කියලා අපි දන්නවා උන්වහන්සේගේ වචනය කියනවා කිතුනෝ විදියට අපි දන්නවා මේ අවසාන කාලයට ඇවිල්ලා දැන් මේ අවසාන කාලේ ලකුණු සිදුවෙමිනුත් යනවා කියලා අපි දන්නවා. මේ ස්ථානයේ කියනවා සියලුම දේවල් වල අන්තිමය ලං වී තිබේ. සියලු දේවල් වල තම සහෝදර සහෝදරිය මේකට තවත් කාලයක් ගන්න දෙයක් නැහැ. උන්වහන්සේ අන්තිම කාලේ ලකුණු සියලුම දේ සම්පූර්ණ කළ අවසාන වෙමින් තිබෙනවා. අපිට තවත් කාලයක් තියෙනවනේ තව ටික දවසක් තියෙනවනේ කියලා කියන්න තරම් කාලයක් නැති තරම් මගේ සහෝදරයා සහෝදරිය අවසාන කාලය ලං වෙලා අවසానයි. ඒ සියලුම දේ සිදු වෙමින් පවතිනවා. එම නිසා මම කැමති කිතුණුවන් වන ඔබ සියලුම දෙනාට කතා කරන්න මේ වෙලාවේදී තවත් වෙලාවක් තියෙනවා කියලා හිතන්න කාලයක් නැහැ දැන්. සියලුම දේ සූදානම්ව තිබෙනවා උන්වහන්සේගේ දෙවන පැමිණීමට. ඒ දෙවන පැමිණීමේදී ඒ පළවෙනි ඔසවා ගැනීමේදී අපි සියලුම දෙනා උන්වහන්සේ ගාට යන පිණිස සම්පූර්ණ සූදානම් වෙන්න වෙලාව දැන් හරි. වෙලාවක් තව තියෙනවා කියලා නිදහසට කාරණාවක් නිදහසේ වෙලාව ගත කරන්න බැරි අවස්ථාවක අපි සියලුම දෙනා සිටිනවා. උන්වහන්සේගේ වචනේ කිව්වා සියලු දේවල අන්තිමය ලං වී තිබේ. ඒ වගේම
එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට යාඥා කිරීම පිණිස පිබිද සිටින්න. යාඥා කිරීම පිණිස පිබිද සිටින්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ අපි දන්නවා ඒ අන්තිමටම ගිහිල්ලා ගෙත්සමන වෙන යාඥා කරමින් සිටින වෙලාවේදී ගෝලියෝ ළඟට ඇවිල්ලා බලද්දී ගෝලියෝ හිටපු අය ඔක්කොම මිදි. උන්වහන්සේ යව ගෝලයන් නුඹලට එක පැයක්වත් මාත් එක්ක හැරලා ඉන්න බැරිද කියලා. අද උන්වහන්සේ අපෙන් අහන්නේ එදා ගෝලයන්ගෙන් අහපු දෙයමයි. අපි අද අපේ දවසේ කොච්චර වෙලාවක් උන්වහන්සේට දෙනවද? අපි පිබිද උන්වහන්සේත් එක්ක යාඥාවෙන් ඉන්නව කිතුනෝද? තාමත් අපි ඒ ප්‍රශ්න මැද්දේ ඒ ආකාරයට සිටමින් අපේ ලෝකේ දේවල් කරමින් ඉන්නව කිතුනෝද? මම දන්නවා මේ වාතාවරණය තුල ගොඩක් අයට නිවාඩු හම්බෙලා තිබෙනවා. සමහරක් අය ගෙදර ඉන්න රැකියාව කරමින් සිටිනවා. කලින් හිටපු ජීවිතේට වඩා නිවාඩු කාලයක් ඔබට තිබෙනවා. මේ නිවාඩු කාලේ ඔබ කොච්චර කාලයක් ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක තව වැඩි කාලයක් ගත කරාද? මොන ආකාරයකද ඔබේ ජීවිතය කියලා මම අහන්න කැමතියි. සහෝදර සහෝදරිය මේ කතාව වචනයට මම සූදානම් වෙන වෙලාවේදී මගේ දෙවියන් වහන්සේ අපු දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට කතා කරනවා ලොක්ඩවුන් කරන්න ඕනි. අපි ශ්‍රී ලංකාවේ කතා කරනවා ඇයි මේ රට ලොක්ඩවුන් කරන්නේ නැත්තේ? ඇයි මේ ලොක්ඩවුන් කරලා මේ රෝගේ එහෙම නැත්නම් මේ වසංගතයෙන් අපේ රට බේර ගන්න උත්සාහ කරන්නේ නැත්තේ කියලා අපි කතා කරමින් සිටිනවා. දෙවන්නාසේ මට පැහැදිලි දෙයක් කිව්වා. ලොක්ඩවුන් ගැන කතා කරන්නේ නැතුව ෂට්ඩවුන් වෙලා නීල් ඩවුන් කරන්නයි කියලා. ඔබට මම මේ දේ පැහැදිලිව මේ විදිහට කතා කරන්නම්. අපි ලොක්ඩවුන් කරන්න ඕනි. ඇයි මේක මෙහෙම නැත්තේ? මේක රට වහන්න ඕනි කියලා අපි කතා කරනවා. මේ කතා කරන කට වහලා ඔබ දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ පාමුලේ. ඔබ දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ පාමුලේ. මම උන්වහන්සේගේ වචනේ කතා කරනවා. උන්වහන්සේගේ නාමය දරන්නව සෙනග එකට මැදිහත් කරලා දෙවියන් වහන්සේගේ පාමුලේ දැනගහද්දී උන්වහන්සේ ස්වර්ගයේ ඉඳන් අහලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න යනවා කියලා. මගේ සහෝදරයා සහෝදරිය මේ රට හදන්න ඒ අන්න දේවල් වලට කතා කරන්න නොවේ ඔබගේ මගේ තිබෙනා වගකීම මේ අවසාන කාලයේදී. අපි ලොක්ඩවුන් කරන්න ඕනි කිය රටට මේක කරන්න ඕනි මේ විදිහට කියලා කතා කරන එක නවත්තලා අපි නීල් ඩවුන් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ අභිමුඛත්වයේ දැනගන්න අවශ්‍යයි. ධනෙන් ඉඳ යාඥා කරන්න අවශ්‍යයි. මේ අවසාන කාලයේදී උන්වහන්සේ තුල ඒ ස්වර්ග රාජ්‍යයට යන්නව පිණිසත් ඒ වගේම මේ විනාශ වෙන්නව ආත්මයන් ගැන ඔබත් මමත් කිතුණුවන් වශයෙන් යාඥා කිරීම ධනෙන් ඉඳ යාඥා කිරීම අතිශයින් වැදගත් තිබෙනවා. මගේ සහෝදරය සහෝදරිය විනාශ වන ආත්මයක් පාසා අපි යාඥා කරමින් ඒ දේවල් වෙනුවෙන් මැදිහත්කාර කිරීමට ඔබත් මමත් මේ අවසාන කාලයේදී දෙවියන් වහන්සේ කැඳවලා තිබෙනවා කියනවා දේ මම ඔබට මේ උදෑසන මතක් කරන්න කැමතියි. ඒවගේම අපි පොඩ්ඩක් ඉස්සරහට එතන කතා කරනවා අරත් ප්‍රේමය පෞරාශියක් වසන බැවින් සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න. අරත් ප්‍රේමය පෞරාශියක් වසන බැවින් ප්‍රේමය තමයි අපගේ තිබෙන පාප රාශිය වසන්න යන්නේ. මගේ සහෝදර සහෝදරිය මේ කාලය අපි දන්නේම නැතුව විවිධාකාර යක්ෂයාගේ කූට උපක්‍රමයට අසු වෙමින් සිටිනවා. අපේ පවුල් අතර ආරවුල් තිබෙනවා. සහෝදර සහෝදරියන් අතර ආරවුල් ભેදයක් ඇති වෙලා තිබෙනවා. දෙමව්පිය දරුවා අතර ස්වාමි පුරුෂ භාර්යාව අතර මේ නිවස අනිත් නිවස ඒ අවස්ථ නාතින් අතර විවිධාකාර ආරවුල් ඇති වෙමින් ප්‍රේමය හීන වෙමින් යනවා. වාකවානුවට අපි ජීවත් වෙමින් සිටිනවා. සමාව දෙන්න බෑයි කියලා හිතන තැනට මිනිස්සුන්ගේ හිත් ගල් හිත් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මගේ සහෝදර සහෝදරිය කිතුණු අතර ඔබත් මම ජීවත් කරනවා. මේ කිතුණු සමාජය අතර මේ ආකාරයට ජීවත් වෙනවා. සමාව දෙන්න බෑ, ප්‍රේම කරන්න බෑ කියනව හදවත් ඒක පේන්නේ නැතුණාට ඔබගේ ඇතුලේ අතුලාන්තේ ප්‍රේමය නැතුව තිබෙනවා. ප්‍රේමය නැත්තම් සියල්ල හිස් කියලා උන්වහන්සේ වචනේ තිබෙනවා.
අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මොන දේ කළා ප්‍රේමය නැතිනම් වැඩක් කරන්නේ නැහැ මගේ සහෝදරයා සහෝදරිය. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි පව් කොච්චර කරලා තිබෙද්දිද අපේ ගැලවීමට එන්න ප්‍රථමයෙන් අපි ජීවත් වෙච්ච ජීවිතය මොන ආකාරයකද විනාශ වෙන්න ගිහිල්ලා දෙවනාසට විරුද්ධව හිටපු ජීවිතයක් අපි සියලුම දෙනා ගත කරමින් සිටියා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෞකාරයන් වෙලා අපි ඉන්න වෙලාවෙදිම උන්වහන්සේ තුළට අපි අරගෙන උන්වහන්සේ අපේ පාපයන් වෙනුවෙන් උන්වහන්සේ කුරුසගසට ගිහිල්ලා උන්වහන්සේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේගේ ලේ වගුරවලා ඒ පාපයෙන් ශාපයෙන් අප නිදහස් කරලා අපිට අලුත් ජීවිතයක් දුන්නා. ඒ ස්වර්ග රාජ්‍යයට යන මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතේ පූජා කරලා අප වෙනුවෙන් දුන්නා. මේ වෙලාවේදී මම ඔබට කැමතියි මතක් කරන්න මගේ සහෝදරය සහෝදරිය ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ සිතම අප තුළ තිබෙන්න අවශ්‍යයි කියලා අපි කතා කරමින් සිටිනවා. ඇත්තටම අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ ඒ ප්‍රේමේ හදවත ඒ සිත අපිට තිබෙනවද? අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ දේවල් කරන කාලෙදී තමයි උන්වහන්සේ අපිට ප්‍රේම කරලා උන්වහන්සේගේ තුල ගැලවීමේ මාර්ගයට ගෙනාවේ. අදටත් ඔබත් මම සමහරක් වෙලාවට අපි නොදැනුවත් හෝ දැනුවත් දෙවියන් වහන්සේට විරුද්ධව යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව කොච්චර දේවල් කරනවාද? උන්වහන්සේට විරුද්ධව යක්ෂයන් සමග කොච්චර ගිවිසුම් වලට අපි නොදැනුවත්වම එළඹිලා තිබෙනවාද? මෙහෙම ඉද්දී උන්වහන්සේ ඔබට මට එදා හා සමානව එක හා සමානව උන්වහන්සේ අපිට ප්‍රේම කරමින් සිටිනවා. මගේ සහෝදරය සහෝදරිය අපි අපේ පවුලට අපේ ආසල්වාසීන්ට අපගේ සහෝදර සහෝදරියන්ට දෙමව්පියන්ට අපි කොයි ආකාරයේද ප්‍රේම කරන්නේ? වෙන කිසිම දෙයක් නෙවෙයි මේ ස්ථානයේ කියන්නේ. අර ප්‍රේමය පව් රාශියක් වසන බැවින් සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න. එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න. අපි බලවත් ප්‍රේමයකින් අපගේ සහෝදරයා සහෝදරියට ප්‍රේම කරනවාද? ඔවුන් එක්ක අපි කොයි ආකාරයේද ආශ්‍රය කරන්න කියලා මම ඔබගෙන් අහන්න කැමතියි. අපි යාඥා කරනවා ඔක්කොම කරන්න ඕනි. යාඥාවත් සමග අපි උන්වහන්සේ තුළ ප්‍රේම කිරීම අනිවාර්යව තිබෙනවා. ඒ උන්වහන්සේ කතා කරනවා දෙවියන් වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගඩබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට ඒ එකිනෙකාට සේවය කරන්න. උන්වහන්සේගේ කරුණාවේ ගබඩාකාරයන් බවට උන්වහන්සේ අපට ආමන්ත්‍රණය කරනවා. මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේගේ කරුණාවේ ගබඩාව අප තුළ තබා තිබෙනවා. උන්වහන්සේ අපට විවිධාකාර දීමනාවල් දීලා තිබෙනවා. මේ උන්වහන්සේ දුන්නා වූ කරුණාව අපි අනිත් මනුෂ්‍යයන් වෙතට දක්වන්න අවශ්‍යව තිබෙනවා. එවිටයි අපිට උන්වහන්සේ මේ අවසාන කාලේ අපේ බලාපොරොත්තු වෙනා කාර්යය ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මගේ සහෝදර සහෝදරිය වේලාදී අපි තව පොඩ්ඩක් ඉදිරියට යමු. අපි බලමු උන්වහන්සේගේ වචනේ 1 පේතුරු පොතේම 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා 1 පේතුරු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා පාපිෂ්ඨ දේ ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් වද විඳ බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැලඳ ගනිලා. right ආය පළවෙනි පදය අපි කියමු. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් වද විඳ බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැලඳ ගනිලා. ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් වද විඳ බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලේ තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ මගේ පාපය නිසා උන්වහන්සේ කසපාර කාලා ඒ උන්වහන්සේගේ හිසට කටුවට උන්න දාලා ඒ උන්වහන්සේගේ අපේ පවුපර නැමැති කුරුසය උන්වහන්සේ පිට තියලා ඒක අදන් ගිහිල්ලා උන්වහන්සේ අන පාරවල් කාලා අපේ ජීවිතය පූජා කරා එදා කුරුස ගසේ උන්වහන්සේ ඒ මාංශයේ වද විඳලා අපිව නිදහස් කරන පිණිස උන්වහන්සේ ජීවත් වුණා. ඒ උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පූජා කළා. ඉතින් මගේ සහෝදර සහෝදරිය මෙතන මෙන්න මේ ආකාරයට කියනවා ඒ පළවෙනි පදයේ B part එකේ කියනවා ඉතිරිව තිබෙන කාලයේදී තවත් මිනිසයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස අපි කතා කරා කලින් පදයේදී කලින් වචනේ කතා කරා සියලුම දේවල් අවසානය ලඟ වී තිබේ. මේ අවසානයේට අද පටන් දැන් මම ඔබට කතා කරන මේ මොහොතේ පටන් ඉතිරි වෙලා තිබෙනා වූ කාලය ගැන තමයි මේ ස්ථානයේ කතා කරන්නේ. ඉතිරිව තිබෙන කාලයේදී තවත් මිනිසයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස අපිට ඉතුරු වෙලා තිබෙන්නේ ඉතාමත් සුළු කාලයයි. අපි ගත කළා ජීවිතයේ වගේ තව කාලයක් අපිට ගත කරන්න නැති වෙයි මගේ සහෝදරයා සහෝදරිය. මේ ඉතුරු වෙලා තිබෙන කෙටි කාලය තුල තවත් මිනිසයන්ගේ තෘෂ්ණා මේ ලෝකයේ දේවල් වලට ආස වෙන්නේ නැතිව මේ ලෝකයේ දේවල් හම්බ කරන්න යන්නේ නැතිව මාංශයට සැප උපදවා ගන්න උත්සාහ කරන්නේ නැතිව මේ ලෝකේ තියෙන වස්තුව රැස් කරන්න යන්නේ නැතුව, ගෙවල් දොරවල් හොයන්න හම්බ කරන්න යන්නේ නැතුව, උන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන්න දෙවියන් වහන්සේ මේ උදෑසන අපට ආරාධනා කරනවා. මගේ සහෝදරයා සහෝදරිය මෙච්චර මේ වචනේ උන්වහන්සේ පැහැදිලිව අපිට හැම දෙයක්ම කතා කරනවා. මේ වචනේ අපි ගොඩක් කතා කරනවා. සභාවල පාලකයන් ගොඩක් මේ වචන තුලින් කතා කරනවා. ඔබ මේ වචනේ උදේ හවස මෙනෙහි කරමින් කියවන්නා වචනය සුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නා මේ වචනය ඔබට මෙච්චර කියලා තේරුම් ගන්න බැරිද කියන දේ උන්වහන්සේ අහනවා. උන්වහන්සේ එළදරව් පුතේ නිතරම කතා කරන වචනයක් තිබෙනවා. ආත්මයන් සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා කියලා. සහෝදරය සහෝදරිය ආත්මයන් වහන්සේ ඔබට මට කියන දේ කන් ඇත්තෙන් අසන මිනිස උන්වහන්සේ මේ උදාසන අපිට මතක් කරමින් සිටිනවා. සහෝදරය සහෝදරිය මේ රට හදන්නවත් මේ ලෝකේ හදන්නවත් වෙහෙසෙන්නවත් මේ ලෝකේ වස්තු රැස් කරන්නවත් උන්වහන්සේ අපිට කියන්නේ නැහැ. උන්වහන්සේ අපිට පැහැදිලිව එක දෙයක් උන්වහන්සේ අපිට කියන්නේ ඉදිරිව තිබෙන කාලේ තවත් මිනිසයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන මිනිස අපිට ක්‍රියා කරන ලෙසට උන්වහන්සේ මේ උදාසන අපිට ආරාධනා කරනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා අපි පොඩ්ඩක් ඉදිරියට කියමු. මක්නිසාද මාංශයෙන් වදවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටී. සල්ලාල කම්වලද තෘෂ්ණාවලද බීමත් කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන් බීම් වලද පිළිකුල් වූ රූප ඇදහිම් වලද හැසිර අන්‍ය ජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගත කළා වූ කාලය ඇත. හරි. දැන් මේ ස්ථානයේ මෙහෙම කියනවා. අපි ලෝකයේ තිබුණු මේ හැම දෙයක්ම ජීවත් වෙච්ච කාලයක් තිබුණා. රූප නමස්කාර කරපු කාලයක් තිබුණා. සල්ලාලකම් කරපු කාලයක් තිබුණා. තෘෂ්ණාවෙන් ඊර්ෂ්‍යාවෙන් පිටපු කාලයක් තිබුණා. නමුත් ඒ සියලු මාංශයේ දේවල් මාංශයේ වද විදලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසය නැගසලා අවසන් කරලා උන්වහන්සේ තුල අලුත් ජීවිතයක් ලැබුව කිතුණුවන් විදියට අද අපි ජීවත් වෙනවා. මේ තවත් මේ පරණ දේවල් ඒ බීමත්කමේ ආත්මය අප තුල නැහැ. ඔබ කලින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අද මත්ද්‍රව්‍ය අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ. කලින් දුම්මැටි බීම මිනිස්සයා දැන් දුම්මැටි බොන්න යන්නේ නැහැ. කලින් කාමීච්ඡාචාරයේ හැසිරෙච්ච මිනිස්සෙක් අද කාමීච්ඡාචාරයේ හැසිරෙන්න යන්නේ නැහැ. ඒ තෘෂ්ණාවේ ආත්මයත් එක්ක සිටපු මිනිස්සයා දැන් තෘෂ්ණාවේ ආත්මේ ඉන්නේ යන්නේ නැහැ. දෙවියන් වහන්සේ තුල පරණ දේ පාව ගිහලා සියල්ල අලුත් වුණා මිනිස්සෙක්ව අද ඔබත් මමත් දෙවියන් වහන්සේ තුල ජීවත් වෙමින් සිටිනවා. නමුත් ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආකාරයට අපිට කියනවා ඊගා පදයේ
ඔවුන් සමග එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔහු ඊට පුදුමව නුඹලාට අපහාස කරති. ආමේන්. දැන් අපි මත්ද්‍රව්‍ය බීලා ඇවිල්ලා අපි හිතපු චරිතේ වෙනස් වෙලා දෙවියන් වහන්සේ තුල අලුත් ආත්මයක් ගත කරද්දී අපිත් එක්ක හිටපු ඒ ලෝකයේ සහෝදර සහෝදරියෝ අපි ගැන පුදුම වෙලා අපිට අපහාස කරන තත්යකටපත් වෙනවා. ඒ දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ අදහන මිනිසෙක් වුණත් ඒ පිස්සෙක් වගේ විහිළුවට ලක් වෙච්ච මිනිසෙක්ව සිටිනවා වෙන්න පුළුවන්. නමුත් සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ තුල ඒ සියලුම දේවල් වලට අපහසු වෙනදා අපි ලැජ්ජාවට මුහුණට යන්නේ නැහැ. උන්වහන්සේ කරේ විශ්වාස තබමු කිසිවෙකු ලැජ්ජාවට පත්වන්න යන්නේ නැහැ කියලා දේ උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා. ලෝකේ මිනිසයන් විවිධාකාර අපහාස අපිට කරයි. යාඥාවෙන් මේ දේ කරන්න පුළුවන්ද කියලා අහයි. යාඥාව තුළ කොරෝනා වලට විසඳුමක් තියනවද කියලා අහයි. යාඥාවෙන් ලෙඩ සුව කරන්න පුළුවන්ද කියලා අහයි. යාඥාවෙන් මරණ නැගිටවන්න පුළුවන්ද කියලා අහයි. විවිධාකාර දේවල් කියයි. ණයවරින් නිදහස් වෙන්න යාඥාව තුළ පුළුවන්ද කියලා අහයි. ප්‍රශ්න වලට විසඳුම යාඥාවල කියලා අහයි. මගේ සහෝදරය සහෝදරිය ලෝකයේ මොන දේ කිව්වත් දෙවියන් වහන්සේගේ දරුවන් වෙච්ච අපි දන්නවා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපිට කරන්න බැරි දෙයක් නැහැ කියන දේ අපේ ඇදහිල්ල තිබෙනවා නම් ඕනෙම මිනිසෙකුගේ ජීවිතය වෙනස් කරන්න බලයක්තාව ජීවමාන දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේව සිටිනවා. මේ උදාසන සැබෑ කිතුණු ජීවිතයකට උන්වහන්සේ අපට ආරාධනා කරනවා. ඉතිරි වෙලා තියෙන කෙටි කාලය තුල ලෝකයේ තියෙන මනුෂ්‍ය තෘෂ්ණාවන්ව නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන ලෙසට අපි සියලු දෙනාට ආරාධනා කරනවා. උන්වහන්සේ තුල ඇදහිල්ල ජීවිතයක් ගත කරන පිණිස උන්වහන්සේ අපිට ආරාධනා කරමින් සිටිනවා. පොඩක් ඉදිරියට යමු 6 වෙනි පදයට. පස්වෙනි පදයට. ඔවුන් විසින් ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට සූදානම්ව සිටින තැනන් වහන්සේට ගණන් දෙන්න වෙනවා ඇත. මක්නිසාද මලවුන්ට පවා සුභාරංශය ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංශයෙන් විනිශ්චය කරනු ලැබුණ නමුත් දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත් වන පිණිසය. මගේ සහෝදරය සහෝදරිය අපිට තියෙන එක දෙයක් උන්වහන්සේ තුළ ඉතුරු වෙලා තියෙන කෙටි කාලේ උන්වහන්සේගේ සුභාෂණ මේ ලෝකේ පුරා පැතර යන්න අවශ්‍යව තිබෙනවා. අපි වචනේ කියන්න පුළුවන් අපිට ගැළවීම දෙන්න හැකියාවක් නැහැ. ගැළවීම දෙන්නේ දෙවියන් වහන්සේ. වචනය කියීමේ වගකීම සුභාරංචි කියීමේ වගකීම උන්වහන්සේගේ විනාශන ආත්මයන් ගැන යාඥා කිරීමේ වගකීම අප සියලුම දෙනාට තිබෙනවා. වචනේ පිළිගත්තේ නැති වුණොත් සියලුම දෙනෙක් ජීවිතුන්ට මලවුන්ට විනිශ්චය කරන්න සූදානම්ව සිටින තැනන් වහන්සේට ගණන් දෙන්න සිදු වෙනවා ඇත. සහෝදරය සහෝදරිය මේ කියන්නේ තේරුම අපි දන්නවා. ජීවිතුන්ද මලවුන්ද අපිට ජීවත් වෙලා ඉන්නව කාලය අපි දකිනවා උන්වහන්සේ වචනේ කියනවා මලවු අපිට කලින් විනිශ්චයට යන්න යනවා උන් නැගිටින්න යනවා ජීවිතුන්ට ප්‍රථමයෙන් ඔවුන්ටද අපටද විනිශ්චය උන්වහන්සේගේ පැමිණෙන්න යනවා. මේ විනිශ්චයේදී ඒ උන්වහන්සේ පිළිගත්තේ නැති සියලු දෙනෙකුට ගණන් දෙන්න සිදු වෙනවා. ඉතින් සහෝදර සහෝදරිය අපේ පවුල්වල උන්වහන්සේ පිළිඅරගත්ත නැති ඒ විනාශ වෙන්න යන අපගේ සහෝදර සහෝදරියන් අපේ අවට ඉන්නවා අයට උන්වහන්සේ තුළ ගැලවීමේ හරි මාර්ගයට පැමිණෙන පිණිස උන්වහන්සේගේ සුභාරංචි දෙන වගකීම උන්වහන්සේ තුළ අප සියලුම දෙනාට පැවැත්ලා තිබෙනවා. මේ දේ අමතක කරන්න එපා. ඉතිරිව තිබෙන කෙටි කාලයයි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙසට ඔබ මම ඇදහිල්ල ජීවිතයක් ගත කළ යුතුයි. මගේ සහෝදර සහෝදරිය ඉරිදා දවස කොරෝනා නිසා අපිට දේවමයට සහභාගී වෙන්න දේවමෙන් තියන්න විදියක් නැහැ කියලා අප සියලුම දෙනෙකුට පාලකයන් විදිහට දේවදාසයන් විදිහට අපට හැකියාව තිබෙනවා. අද මේ කියලා කියනවානේ වචනේ දෙන්න එපා කියලා අද සභාවකදී අපිට රැස් වෙන්න එපා කියලා තියෙනවානේ කියලා අපිට පාඩුවේ ඉන්න පුළුවන්. නමුත් මේ අන්තර්ජාලය හරහා ඇවිල්ලා හරි අපි ඔබට මේ දේ මතක් කරන්නේ කොහොමද? මේ දේ අතිශයින් වැදගත්ව තිබෙනවා. මේ අන්තර්ජාලය හරහා ඇවිල්ලා ඔබට ලං වෙන වෙලාවේදී ඔබට මේක බලන්නත් සමහර වෙලාවට වෙලාවක් නැති තරමට ඔබ වැඩ දාගෙන ඉන්නවා ඇති. ගෙදර වැඩ වෙන්න පුළුවන්, රාජකාරී වැඩ වෙන්න පුළුවන්. හරි 9ටම බලන්න ඕනේ පස්සේ බලමුකෝ කියලා ඔබ වෙලාව අරගෙන නිවාඩු ගන්න යන්න එපා. මන්ද
උන්වහන්සේගේ වචනේ කිව්වා සියලු දේවල අන්තිමය ලං වී තිබේ. සියලු දේවල අන්තිමය ලං වී තිබේ. සියලුම දේවල් වල අන්තිමය ලං වෙලා තියෙද්දි වෙන වැඩ කර කර ඉන්න එපා සහෝදරය සහෝදරිය. මන්ද උන්වහන්සේ කිව්වා ඉතිරිව තිබෙන කාලේ තවත් මිනිස්යන්ගේ තෘෂ්ණාවෙන් ඒවල් නොව දෙවියන් වහන්සේගේ දේට අවධානය යොමු කරන්න වෙනස. මේ උදාසන අපි ඉන්න අවස්ථාවේ ඔබ මේක වීඩියෝ එක පස්සේ බලනවා ඒ වෙලාවේ හරි මම ඔබට කතා කරන්නේ ඔබ දැන් කරන්න වෙලාව හරි මේ අහපු වචනේ මේ මොහොතේ ඔබගේ ජීවිතයක් ඔබ දෙවියන් වහන්සේ මතට කැප කරන්න. ඒ ත්‍රිවතිබන කෙටි කාලේ අපේ තිබුණා වූ සලසුම් අපි බලාපොරොත්තු වන දේවල් මේ ලෝකේ වස්තු රැස් කරන නෙවෙයි සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන මිනිසෙකු බවට පරිවර්තනය වන පිණිස මේ මොහොතේදී දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ඒ පොරොන්දුව උන්වහන්සේට ඔබගේ ජීවිතය වාර කරමින් කැප කරන්න කියන දේ මම ඔබට මතක් කරන්න කැමතියි. මේ වෙලාවේදී මම ඔබට කැමතියි ඔබ සියලුම දෙනාම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ වාර කරලා යාඥා කරන්න. උන්වහන්සේගේ වචනේ දන්නා වූ අපිටම ටික මොහොතකින් ඒක අමතක කරලා යන තැනට යක්ෂයා ක්‍රියා කරමින් සිටිනවා. මේ මොහොතේ ඔබ තීරණය අරගෙන සබෑවට දෙවියන් වහන්සේ තුල පරිවර්තනයක් ඇති කරගන්න ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේට බාර කරන්න. මන්ද අපි මේ වචනේම මේ අපි අද කතා කරා වචනේම මීට කලින් කියවලා තිබෙනවා. ඒ වචනේට සවන් දීලා තිබෙනවා. ඒ වචනේ අනුව අපේ ජීවිතයන් වෙනස් වෙලා නැතුව ඇති. නමුත් මේ උදාසන දෙවියන් වහන්සේ ආරාධනා කරන ඔබට ඉතිරිව තිබෙන කාලේ තවත් මිනිස්යන්ගේ දේ නොව දෙවියන් වහන්සේගේ දේ ඉෂ්ට සිද්ධ කරන පිණිස මම ඉල්ලනවා මේ වෙලාවේදී ඔබ ඉන්න ස්ථානයේ කොයි ස්ථානයේ ඔබ සිටියත් ඔබ දැස් පියාගෙන ඔබගේ හදවත දෙවියන් වහන්සේට බාර කරන්න කියලා කරන හැම වැඩක්ම නවත්වන්න ඔබ සියලු දෙනෙක් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ දැස් පියාගෙන ආන්න ස්වාමීනි සියලු දේවල් වල අවසානයේ ලං වෙලා තිබෙනවා. මම ගත කරන ජීවිතයත් එක්ක ඒ දෙයට මුහුණ දෙන්න මම සූදානම්ද. ස්වාමීනි ඔබ වහන්සේ මට ඒ සදාකාලික ජීවනය ලබා ගන්නා පිණිස කැදවලා තිබෙනවා. ඒ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන පිණිස පෞකාර ලෝකෙට ඔබ වහන්සේ මාව ගලවලා මං වෙනුවෙන් ඔබ වහන්සේ ජීවිතය පූජා කරනවා. ඔබ වහන්සේ ලේ වගුරුවල මං වෙනුවෙන් ස්වාමීනි මම ඔබ වහන්සේ අඳුරන්නේවත් නැතිව ඉන්නේ. ඔබ වහන්සේ මම වෙනුවෙන් ජීවිතේ පූජා කරලා මට අලුත් ජීවිතයක් දුන්නා. ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන පිණිස ඔබ වහන්සේ මට ආශිර්වාද කරලා තිබෙනවා. නමුත් ස්වාමීනි මම මේ ලෝකේ මාංශයේ දේවල් පස්සේ ගියා. මේ ලෝකේ මුදල් හම්බ කරන්න මම උත්සාහ කරමින් ඒ මුදල් පස්සේ ගියා. රැකියාව නැත්තම් බෑනේ කියලා මම රැකියාව පස්සේ ආදාය මාර්ග පස්සේ දිව්වා. නිවස හොඳම නිවසක් හදන්න මම උත්සාහ කරා. වාහන ගන්න, ඊට වඩා හොඳ වාහන ගන්න මම උත්සාහ කරමින් මගේ ජීවිතය යවුවා. ස්වාමීනි නමුත් ඔබ වහන්සේ කියනවා ඉතිරිව තිබෙන කාලේ තවත් මිනිස්යන්ගේ දේ නොව දෙවියන් වහන්සේගේ දේ උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස ජීවත් වෙන්න කියලා. ස්වාමීනි මම මොන ආකාරයේද ජීවිතයක් ගත කරන්නේ? මට මේ පැවරලා තියෙන ඉතිරි කාලය තුල මගේ දරුවන්ගේ දේවල්, මගේ භාර්යාවගේ දේවල්, මගේ ස්වාපුරුෂයාගේ දේවල් නොව මේ ලෝකේ වස්තු රැස් කිරීම නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන පිණිස මගේ හදවත, මගේ මුළු ජීවිතේ ඉතිරි කාලය මුළුමනින් මම ඔබට කැප කරන්න සූදානම්. ඔබගේ වචනය මට ආරාධනා කර පරිද්දෙන් කියලා ඔබ එකිනෙකා ඔබ ඉන්න තැන ඉඳන් යාඥා කරන්න. ඔබගේ පරණ ජීවිතය ඉතාම ගඳ ගහන ජීවිතයක්ව තියෙන්නේ නැති, අනෙක් මිනිසයන් පවා පිළිකුල් කරන ජීවිතයක්ව තිබෙන්නේ නැති, කවුරුත් ඔබ ගණන් ගන්නේ නැති ජීවිතයක ඔබ ජීවත් වෙන්නේ නැති, හැම කෙනෙක්ම පිළිකුල් කරන ජීවිතයක් ඔබ ගත කරන්නේ නැති. නමුත් දෙවියන් වහන්සේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් ජීවිතේ පූජා කරලා ඔබට අලුත් ජීවිතයක් අද දීලා තිබෙනවා. ඒ ජීවිතේ
උන්වහන්සේ වෙනුවෙන් කැප කරන්න වගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේට මේ උදෑසන ඔබ කියන්නේ ස්වාමීනි මේ ඉතිරි වෙලා තිබෙන කෙටි කාලය මුළුමනින් මම ඔබ වහන්සේට කැප කරනවා. ඔබ වහන්සේ අවශ්‍ය විදිහට මාව පාවිච්චි කරන්න. ඔබගේ කැමැත්ත පමණක්ම මාගේ ජීවිතය තුළ ඉෂ්ට සිද්ධ වෙන්න සලස්වන පිණිස මෙන්න ඥානී මම ඉන්නවා කියලා ඔබ ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරන්න. මම ඔබ එකිනෙකා වෙනුවෙන් යාඥා කරනවා මේ වෙලාවේදී. අපේ බෝසෙන් ප්‍රේම කරන ධර්මිෂ්ඨ ජීවමාන දෙවියන් පුත්‍රාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන් දැන් මේ වචනය අසන්නා වූ සෑම දරුවෙකුම මම වහන්සේට බාර කරනු ලබනවා. ස්වාමීනි දැන් ඔවුන් එකිනෙකා වහන්සේ තුළ තීරණයක් ගත්තා. මේ සියලු දේවල් වල අවසානයේ ලම්වල සිටිනා වූ කාලේ ජීවත් වන්නා වූ අප සියලු දෙනාට ඔබ වහන්සේ කිව්වා වූ දේ අද අපි අසනවා. ස්වාමීනි මේ දරුවන් එකිනෙකා දැන් ඔබ වහන්සේ තුළ තීරණයක් ගත්තා. ඉතිරි වෙලා තිබෙනා වූ ඒ කෙටි කාලේ ඔවුන්ගේ මාංශයේ දේවල් නොව ස්වර්ගික පියාණන් වහන්සේගේ කැමැත්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉෂ්ට සිද්ධ කරන පිණිස ඔවුන් එකිනෙකා දැන් ඔබ වහන්සේ ඉදිරියේ තීරණයක් ගත්තා. සුද්ධාත්මයෙන් දැන් ඔබ වහන්සේ ඔවුන් එකිනෙකාට මඟ පෙන්වුව මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැගිට ඉදිරියටත් ඉහළටත් යන පිණිස ඔවුන්ට ආශිර්වාද කරුණාව දුන්නු මැනව. ස්වාමීනි තවත් මේ ලෝකේ ස්වාමීනි ලෝකේ දේවල් කතා කරන්නේ නැතුව මේ ලෝකේ මේ විදිහට වෙන්න තිබ්බා කියන දේ කතා කරන්න යන්නේ නැතුව ඔබ වහන්සේ ධනින් සිට යාඥාවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන පිණිස මේ එකිනෙක දරුවට ඔබ වහන්සේගේ දේව ආශිර්වාදයෙන් ලැබුව මැනව. ස්වාමීනි ඒ ලෝකෙ තිබෙන තෘෂ්ණාවලට ඒ බීමත්කමේ ආත්මයන්ගෙන් ඔබ වහන්සේ මොන් එකිනෙකව ගලව ගත්තා. දැන් මිනිස්යන්ගේ සිනහවන ලක්වෙමින් අභාසයට ලක්වෙමින් සිටිනවාද? නමුත් ස්වාමීනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාක්ෂිය දරන පිණිස අන්ධකාරයට ආලෝකයක් වන පිණිස ඔබ වහන්සේගේ ආලෝකය යේසුස් ක්‍රිස්තුනේ මොහොත තුළ බැබලෙට සලස්ව මැනව. යේසුස් ක්‍රිස්තුනේ ඔබ වහන්සේ එකිනෙකා තුළ ඔබ වහන්සේ වාසය කරමින් ඔබ වහන්සේගේ ආලෝකය මොහොත තුළ බැබලෙට සලස්ව මැනව. ස්වාමීනි ඒ අන්ධකාරය දැස් දුරු කරමින් ආලෝකය දැස් විවෘත කරමින් සත්‍යතාවයේ මාර්ගයේ යන පිණිස මේ දරුවන් එකිනෙකාට සත්‍යතාවයෙන් ඔබ වහන්සේගේ වචනේ මාර්ගයයි ඒ මාර්ගයම යන පිණිස එකිනෙක දරුවට ආශිර්වාදය කරුණාව ඔබ වහන්සේ මෙකිරෙව මැනව. ස්වාමීනි මේට බාධා වන්නා සෑම බාධාවල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දුරු කරමින් නැගිට ඉදිරියට ඉහළට යන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එකිනෙකාට ආශිර්වාද කරමු. මේ සෑමදේ ඔබ වහන්සේට බාර කරනවා. ඉදිරියට යන නාගතේදී ඔබගේ ජීවමාන සාක්ෂිය වන පිණිස මේ දරුවන්ට ආශිර්වාද කරන්න. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අයිතියි. ආමේන්. හොඳයි ඔබ සියලුම දෙනාට ජේසුස් පිටයි.